ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, අද දවසේදී අපි විශේෂ ආකාරයෙන් යාඥා කරනු ලබනවා. දරුවන් නොමැති අය, දරුවන් අපේක්ෂාවෙන් සිටින අය වැඩුවෙන්. ඉතින් සෑම වසරකම පාසාම මේ දිනේදී ස්වාමීන් වහන්සේ ලොකු ප්‍රාතිහාර්යයන් කරනවා. ඉතිහාසයේ පුරාවටම උන්වහන්සේ සිදු කරලා තිබෙනවා. ඉතින් අපි අද දවසේදී විශේෂ ආකාරයෙන් යාඥා කරමු. ඒ පවුල් ආශිර්වාද කරන්නට කියලා. දරු පලින් ඔවුන්ගේ ජීවිත ආශිර්වාද කරන්නට කියලා. මන්ද ගීතාවලියේ 127:3 ප්‍රකාශ කරනවා. දරු සම්පත සමිඳුන්ගෙන් ලැබෙන ඉමහත් ආශිර්වාදයක් කියලා. ඒ ආශිර්වාදය දෙවි මහෝත්තමයන් වහන්සේ ඒ හැම පවුලකටම දානය කරන්නට කියලා යාඥා කරමු. අද දවසේදී හුඟක් අය ඒ යාඥා පිළිට ඉල්ලා සිටියා. ඒ වගේම අද මෙහිදී අපි විශේෂයෙන්ම යාඥා කරමු. පුංචි දරුවෙක් ලියුකේමියා රෝගෙන් ලේවල පිළිකාවක් නිසා මහරගම රෝහලේ සිටිනවා. ඉතින් මේ දරුවගේ දෙමාපියන් පැමිණියා අද දවසේදී. ඉතින් අපි මේ මෙහිදී විශේෂ ආකාරයෙන් මේ දරුවාට සුවය දෙන්නට කියලා යාඥා කරමු. සිතට දුකක් දැනෙද්දී අපි ළඟ ඉන්නේ කවුරුද? කවුරුත් නෑ. අපි ළඟ ඉන්නේ ජේසුයි. කවුරුත් දකින්න නැති අඳුරු පැයේ අපේ සිත ලත වෙනවා. නිත කඳුලින් පිරෙනවා. එවැනිම අත්දැකීම් තුල අද දරුවෙක් නැතුව වේදනාවෙන් පසු වෙන හුඟක් අය ඉන්නවා. එසේනම් ඒ අපි ළඟ ඉන්න ජේසුට අපි කියමු අපිට ශක්තිය දෙන්නට කියලා. අපි ගායනා කරමු මං ආදරේ ජේසු ගීතිකා පොතේ ගීතිකා අංක 30. සිතට දුකක් දැනෙන මොහොතේ කවුරුද ළඟ ඉන්නේ? සිතට දුකක් දැනෙන මොහොතේ ජේසුයි ළඟ ඉන්නේ. කවුරුත් නොදකින අඳුරු පැයේ සිත මගේ ලතැවෙන්නේ. මටත් හොරෙන් මා අසලම සිටිමින් ජේසු පිහිට වන්නේ. මට ජේසු පිහිට වන්නේ. ජීවිතේ කටු කොහලෙන් පිරලා තියෙන්නේ. මග අඳුරුයි, පය පැටලෙනවා. කවුද අසරණ මට පිහිටට ඉන්නේ? මගේ පිහිටට ඉන්නේ ජේසු ජේසුනි. කටු කොහලයි දිවියේ ඇත්තේ මග රුදුරුයි මගේ පය පැටලේ. අසරණ මාට දිවි ජය ගන්නට අත් දුන්නේ ඔබමයි ජේසුනි. අත් දුන්නේ ඔබමයි. සිතට දුකක් දැනෙන මොහොතේ කවුරුද ළඟ ඉන්නේ? සිතට දුකක් දැනෙන මොහොතේ ජේසුයි ළඟ ඉන්නේ. කවුරුත් නොදකින අඳුරු පැයේ සිත මගේ ලතැවෙන්නේ. මටත් හොරෙන්
මා අසලම සිටිමින් ජේසු පිහිට වන්නේ මට ජේසු පිහිට වන්නේ සිතට සනසීමක් නැහැ මහා කලබලයක් ගතට සුවයක් නැහැ ලෙඩ බහුලයි ජේසුනි ඔබ වහන්සේ හැර මම කාවෙත යන්නද සිත සංසුන් නෑ කලබලයයි ගත සුවපත් නෑ ලෙඩ බහුලයි කවුරුත් පිටත නැති පාටයි ජේසුව මට සීවෙයි මගේ ගත සිත සුවපත් වෙයි සිතට දුකක් දැනෙන මොහොතේ කවුරුද ළඟ ඉන්නේ සිතට දුකක් දැනෙන මොහොතේ ජේසුයි ළඟ ඉන්නේ කවුරුත් නොදකින අඳුරු පැයේ සිත මගේ ලත වෙන්නේ මටත් පුරින් මා අසලම සිටිමින් ජේසු පිහිට වන්නේ මට ජේසු පිහිට වන්නේ මගේ කඳුලට සිනහව දෙන්නේ ජේසුනි ඔබ වහන්සේ මගේ ජීවිතයේ අර්ථය ඔබ වහන්සේ මට සවියගෙන් විඳ වැටුණු ජීවිතේ මගේ ගොඩනගන්නේ ඔබ වහන්සේ අඳුළු මැදින් සිනහව මතුවෙයි මගේ සිනහවේ සුල මුල ජේසුයි දිවියේ අරුත ජේසුනි ඔබමයි ඔබ මට සවියගෙනි ජේසුනි මගේ සිත සවිමත් වෙයි සිතට දුකක් දැනෙන මොහොතේ කවුරුද ළඟ ඉන්නේ සිතට දුකක් දැනෙන මොහොතේ ජේසුයි ළඟ ඉන්නේ කවුරුත් නොදකින අඳුරු පැයේ සිත මගේ ලත වෙන්නේ මටත් හොරින් මා අසලම සිටිමින් ජේසු පිහිට වන්නේ මට ජේසු පිහිට වන්නේ මට ජේසු පිහිට වන්නේ Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මම ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි ගෙවී ගිය වසර තුල මේ ශුද්ධ භූමිය තුල මේ කුරුස දැහැනට පැමිණ දරුවන් නොමැතිව සිටි හුඟක් අයට ස්වාමින් වහන්සේ පිහිට වුණා. ඒ අතර ඉන්නවා අවුරුදු 13කට පස්සේ දරුවෙක් ලැබිච්ච මවක්. ඒ වගේම අවුරුදු 8කට පස්සේ අවුරුදු 5කට ඉහතදී කීප දෙනෙක්ම ඉතින් මේ ශුද්ධ භූමිය තුල උන්වහන්සේ හුඟක් අවස්ථාවලදී එවැනි වරප්‍රසාද දාලා උන්වහන්සේ දානය කරලා තිබෙනවා. ඉතින් මේ දවස විශේෂයි. ඊයේ දවසේ හරි 아무තු අත්දැකීමකට මට මුහුණ දෙන්නට සිදු වුණා. ඊයේ පෞද්ගලික ආශිර්වාදයන් සඳහා එක පවුලක් පැමිණියා. එක අම්මා කෙනෙක් අතදරුවෙක් අරගෙන ඇවිල්ලා මට දුන්නා. ෆාදර් මේ දරුවා ෆාදර්ගේ කියලා. මං කිව්වා මේ මොන ගිනි ගෙඩියක්ද පාත් වෙන්න යන්නේ කියලා.
මම බලාගෙන ඉද්දී කිව්වා මගේ අතටම දුන්න දරුවව. ඉතින් මම දරුවව අරගත්තා. මගේ කිව්වනේ ඉතින් මම අරගත්තා. ලස්සන පුතෙක්. පාදයක ලොකු දිග කතාවක් කිව්වා. මීට අවුරුදු කිහිපයකට ඉස්සරලා මේ පවුලේ ඉන්නවා දුවල 4 දෙනයි දැන් මේ ලැබිච්ච පුතයි. ඉතින් මීට අවුරුදු කිහිපයකට ඉහතදී 4 වෙනි දුව ලැබෙන්නට ඒ දරුවා කුසේ ඉන්නකොට මට මතක නැහැ අම්මා ඇවිල්ලා තියෙනවා ඡායාරූපයක් අරගෙන මල් ළඟට මේ දරුවව ඒ දුවව ආශිර්වාද කරගන්න මම මේ සුදු කුරුසියේ තියලා යාඥා කරද්දී උන්වහන්සේ හුඟක් දේවල් අනාවරණය කරනවා. ඒ වෙලාවේ මට දැනුණා යම්කිසි දෙයක්. මම කිව්වා මේ අය ලොකු විනාශයක් කරගන්නට යනවා. ඒකට නම් ඉඩ දෙන්නට එපයි කියලා. ওই වචන තමයි මට කිව්වේ. ඉතින් පස්සේ අම්මා ඇහුවා මොකද්ද විනාශය කියලා. මං කිව්වා ඒක මන් දන්නේ නැහැ. ඔයාගේ දුවට ගිහිල්ලා කියන්න ලොකු විනාශයක් කරගන්නට යන්නේ ඒකට ඉඩ දෙන්න එපයි කියලා. ඉතින් දරුවා කුසේ ඉන්නකොට මේ අම්මයි තාත්තයි දෙන්නම දැන් ඒගොල්ලන්ට ඉන්නවා. ලොකම දරුවා පෙරිමි දරුවෙක් පුතා. ඊට පස්සේ හම්බෙලා තියෙන 4 දෙනාම ගැහැණු දරුවන්. මේ 4 වෙනි ගැහැණු දරුවා හම්බ වුණාට පස්සේ මේගොල්ලෝ දෙන්නම පස්සේ තමයි මේ අම්මා කිව්වේ ඇවිල්ලා මේ පවුලේ අය කිව්වේ ඒගොල්ලෝ තීරණය කරලා තිබුණා වඳ සැත්කමක් කරගන්න. දැන් දරුවෝ 5ක් ඉන්න නිසා වඳ සැත්කමක් කරගන්න. කොහොම හරි මේ කුරුස තියලා යාඥා කරද්දී මට තේරෙන්නට ඇත්තේ ඒක වෙන්නට ඇති. ලොකු විනාශයක් කරගන්නට යනවායි කියලා. ඊට පස්සේ ඒ සිසේරියන් සැත්කමකින් තමයි 4 වෙනි දුවව ලැබිලා තියෙන්නේ. මේ අය වඳ සැත්කම කරගෙන තිබුණේ නැහැ. ඉතින් අය කියනවා ෆාදර් මීට අවුරුදු 5කට ඉස්සරලා මගේ ලොකු පුතා ඩෙන්ගු හැදිලා මැරුණා. ඩෙන්ගු හැදිලා මැරුණා. අපිට ඒක දරා ගන්නට බැරි වුණා. ඊට අවුරුදු 5කට පස්සේ තමයි මේ පුතාව අපිට ලැබුණේ. ඇත්තටම මේ පුතාව අපිට දුන්නේ ෆාදර්යි. මොකද ෆාදර් තමයි ෆාදර්ට අනාවරණය දුන්න ජේසු. ඒ අනාවරණය තුල අපි ඒ විනාශය කරගත්තේ නැහැ. බැරි වෙලාවත් ඒ විනාශය කරගත්තා නම් අපිට මේ දරුවව ලැබෙන්නේ නැහැ. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපිට ජීවිතේ තීරණය කරන්නට බෑ කොච්චර දරුවෝ ගානක්ද අපිට ඕනේ කොතනින් අපි නවත්තන්නට ඕනද කියලා. මගේ අම්මයි තාත්තයි එහෙම හිතුවා නම් අද අපිත් නෑ මෙතන. මොකද මගේ පවුලේ 8 දෙනෙක් ඉන්නවා. දරුවෝ 8 දෙනෙක් ඉන්නවා අම්මට තාත්තටයි. ඉතින් ස්වාමින් වහන්සේට ඒ දරුවවත් අරගෙන ඇවිල්ලා ස්තුති කළා. බලන්න දෙවියන් වහන්සේගේ සැලැස්ම කොහොමද කියන එක. දැන් බැරි වෙලාවත් ඒ විනාශයේ අය කරගත්තා නම් ඒ පවුලට පුතෙක් නැහැ. ඒක පුතෙක් නැතිකම විතරක් නෙමෙයි මරණ තාක්කල් මේ වේදනාව විඳ විඳ තමයි ජීවත් වෙන්නට වෙන්නේ. අර ඒ කාලේ වෛද්‍යවරයෙකුත් හිටියනේ. එයාවත් උපදෙස් දුන්නා දන්නේ දැන් දරුවෝ වැඩි වඳසත්කමක් කරගන්නයි කියලා. එන්න අපි ස්වාමින් වහන්සේට අද දවසේදී හුඟක් අය ස්තුති කියනවා. ඒ වගේ දරුවෝ උපතින් ස්වාමින් වහන්සේ හුඟක් අයව ආශිර්වාද කළා. ඒ සෑමටම අපි ස්තුති කියමින් උන්වහන්සේට අපි ගායනා කරමු. මා ගැලවූ දෙවිස් සමිදේ තුති පුදනමි නිරන්තරේ. මං ආදරේ ජේසු ගීතික අංක 31.
දෙවි සමිදේ තුති පුදනෙමි නිරන්තරේ ඔබ සුරතින් මා ඔසවාලා පව්කිලිටෙන් සිත සෝදාලා දුන් නිදහස සිතට දැනෙයි මගේ අත සිත සුවපත් වේ දුන් නිදහස සිතට දැනෙයි මගේ අත සිත සුවපත් වේ මා ගැලවූ දෙවේ සමිදේ තුති පුදනෙමි නිරන්තරේ උන්වහන්සේගේ දේව ආදරය ලොහු බැඳගෙන ඉන්නේ ඒ අසරණ අය වෙතටයි ඔබ ජීවිතය අසරණ වෙලා නැහැ උන්වහන්සේ ඔබ සොයාගෙන එනවා දේව ආදරය ලුහු බැඳ එන්නේ දුබල වූ අසරණ අය සොයමින්නේ නිදහස් කර සිට සතුට වඩන්නේ අලුත් දිවියකට අපගෙන යන්නේ අලුත් දිවියකට අපගෙන යන්නේ මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනෙමි නිරන්තරේ මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනෙමි නිරන්තරේ මාව වැටිච්ච තැනින් ගොඩට ගන්න උන්වහන්සේ බිඳුණු සිතට සුව සම්පත දෙන්න උන්වහන්සේ ඒ බිඳුණු සිතට උන්වහන්සේ ළංව සිටිනවා අපි උන්වහන්සේට ස්තුති කියමු වැටුණු තැනින් නැගිටින්නට අතදී බිඳුණු සිතට සුව සම්පත ගෙනදී ඔබ තුරුලටගෙන රැකවරණයදී මා මිදු සමිදුට කයනෙමි තුතියි මා මිදු සමිදුට කයනෙමි තුතියි මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනෙමි නිරන්තරේ මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනෙමි නිරන්තරේ වෙහෙස වන්නා වූද බරුසලන්නා වූද සියල්ලනේ මා වෙතෙන් ඒ විඩා බර හදට සැනසීම දෙන්න උන්වහන්සේ විඩා බර හදට සැනසුම සමීදුන් රෝගී උදන හට සුවයයි සමීදුන් මුලා වූ සැමහට මාවත සමීදුන් මගේ දිවී මට සියල්ල සමීදුන් මගේ දිවී මට සියල්ල සමීදුන් මා ගැලවූ දෙවි සමීදේ තුති පුදනෙමි නිරන්තරේ සුරතින් මා ඔසවාලා පව්කිලිටෙන් සිත සෝදාලා දුන් නිදහස සිතට දැනී මගේ ගත සිත සුවපත් වේ දුන් නිදහස සිතට දැනී මගේ ගත සිත සුවපත් වේ මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනෙමි නිරන්තරේ මා ගැලවූ දෙවි සමිදේ තුති පුදනෙමි නිරන්තරේ තුති පුදනෙමි නිරන්තරේ
Stuti pudanemi nirantare. Praise the Lord. Praise the Lord. Prasansa Prasansa veva. Mahime veva. Mahime veva. Mahime veva. Mahime Praise the veva. Lord. Praise the Lord. Lord. Praise the Lord. Prasansa veva. Prasansa Prasansa veva. veva. Prasansa veva. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර ලූක්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ලූක්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 39 සිට 45 දක්වා. මරියතුමි එලිසබෙත්තුමිය බැහැ දැකීම. දින ගණනකට පසු මරියතුමි නැගිට ජුදා කඳුකරෙහි නුවරකට යුහුව ගොස් සකරියස්ගේ ගෙට ඇතුළු වී එලිසබෙත් හට ආචාර කළාය. එලිසබෙත් මරියතුමිගේ ආචාර බස් ඇසූ කල අගේ කුසේ දරුවා ඉපෙලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව මහ හඬින් උදන් අනමින් ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දීය. ඔබ කුස වූ දරු ඵලයේද ආශිර්වාද ලද්දේය. මාගේ ස්වාමින් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? මක්නිසාද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙනෙහිම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් නිපිලී ගියේය. ස්වාමින් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටු වන්නේ මෙයයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තියයි කීය. ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුලේඳුනි ස්පර්ශ කළමෙන් මුවට නැගේනා සෑම වදනම් සිතට නැගේනා සෑම සිතුවිලි සුලත් බලයෙන් පිරිතිරේවා. සුලත් සත්වර ඔබ කෙරෙහිවේවා. ඔබට වාරිවන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, හෙට දවසේදී අපි විශේෂ ආකාරයෙන් අපි එකතු වෙනවා. අපි සභාවක් හැටියට අප පදවී එඬේරාණන් වන මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ඇතුළු සකල ඒ රජගුරුතුමන්ලා පීතුමන්ලා හෙට හවස 7ට තේවත්ත බැසිලිකා සිද්ධාස්ථානයේදී විශේෂ යාඥාවක් කරනු ලබනවා. විශේෂයෙන්ම මේ පාස්කු දින මේ සිදු වූ මේ මෙලෙච්ච ප්‍රහාරයේ සුල මුල හොයලා දෙන්නට කියලා, සාධාරණීෂ්ඨ කරන්නට කියලා. එනිසා හෙට දවස මෙහෙදීත් අපි විශේෂ ආකාරයෙන් ඒ වෙනුවෙන් යාඥා කරනු ලබනවා. ඒ සමගම මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි, අපි ලබන සිකුරාදා දින ඒ සුවිශේෂී දිනයක්. එදින අපි විශේෂාකාරයෙන් යාඥා කරන ලබන විවිධ ලෙඩ රෝග සහ බන්ධනයන්ට ගොදුරු අය වෙනුවෙන්. ඉතින් ඔබ පැමිණෙද්දී තව දෙදෙනෙක්ව කැඳවාගෙන පැමිණෙන්න. එදිනදී අපි විශේෂයෙන් ඔබගේ නිවෙස්වල සැලසුම්, ඒ වගේම ඡායාරූප, ලුණු සහ වතුර ආශිර්වාද කිරීම සිදු කරනු ලබනවා. ඔබේ ජීවිතවලට, ඔබේ නිවෙස්වලට, ඔබේ ව්‍යාපාරයට බලපෑම් ඇති කරන සියලු නපුරේ බලවේග
දුරලන්නට කියලා අප සුදු සභාව තුළ තියෙන ඉතාමත්ම බලගතුම යාඥාව එම යාඥාව අපි එදින සිදු කරනු ලබනවා. ඉතින් ඔබ හැම කෙනෙකුටම ආරාධනා කර සිටිනවා ලබන සිකුරාදා සවස 7ට පැමිණෙන්නට කියලා. ඉතින් ඒ වෙනුවෙන් පුළුවන් නම් හැම කෙනෙක්ම සුදු පැයක් කරන්න ඒ සිකුරාදා දිනේදී පුළුවන් නම් निराहारව ඉඳලා එක් වරුශීලෙන් ඉඳලා ඒ කාර්යය සුදු කාර්යය සඳහා මා වෙනුවෙන්ද යාඥා කරන්න. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධ ආත්මයන්ගේද නාමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි බලන්න ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ලුක්තුමාගේ සුභාරංචයකේ 37 සඳහන් කරනවා බලන්න ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේදී දරුවෙකු පිළිසිඳ ගත්තාය වන්දයයි කියයට දැන් සවිනි මාසය. සුදු බයිබලීය ඉතිහාසය තුල අපි දකිනවා බොහෝ වඳව සිටි ස්ත්‍රීන්ට දෙවියන් වහන්සේ දරුවන් දුන්නා. සාරාට, අන්නාට, එලිසබෙත් තුමිය අපි දකිනවා මේ අයගේ කුස උන්වහන්සේ දරුපලෙන් පූර්ණ කළා. මට මතකයි මම සාන්ත පීතරේ කුරුස දහන මෙහෙය චතාරික කුරුස දහන මෙහෙය කරනකොට එක අවස්ථාවකදී මේ දිනේදී එදින උන්වහන්සේ මහා බලගත් අනාවරණයක් දුන්නා. ඒ අනාවරණය තමයි එදා විශාල ජනතාවක් පැමිණලා හිටියා 30000ක් විතර සෙනගක් පිට්ටනිය පිරීලා මගේ හිත කියනවා මේ දේ කරන්න කියන්නයි කියලා ඒත් මට මේක කියලා මං මාව ලැජ්ජාවටපත් වෙයිද කියලා තවත් මගේ හිත ඇතුලේ කියනවා. ඒත් අවසානයේ මම ඒ දේ ප්‍රකාශ කළා. ඒ තමයි උන්වහන්සේ මම ප්‍රකාශ කළා උන්වහන්සේ දුන්නු අනාවරණයක්. මෙතන ඉන්න කෙනෙක් මේ එලිසබෙත් තුමියගේ අත්දැකීමට උන්වහන්සේ පත් කරනවා විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණනාවකට පස්සේ දරුවෙක්ව පිළිසිඳ ගැනීමට නොහැකි තත්වයක පවා සිටින කෙනෙක්ව උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඒ දේ ප්‍රකාශ කරලා මාස කිහිපයක් යනකොට අනුරාධපුර ප්‍රදේශයෙන් මට කෙනෙක් කාන්තාවක් කතා කළා. ඒ අන්‍යාගමික කාන්තාවක්. පාද මම මේ ආරෝග්‍ය ශාලාවේ ඉඳලායි කතා කරන්නේ. මගේ ඥාතියෙක් මට එන්නයි කියලා තිබුණා. මම එදා මෙහෙට පැමිණියා. ඔබ වහන්සේ මෙන්න මේ වගේ දෙයක් කිව්වා මෙතන ඉන්න කෙනෙක් එලිසබෙත් තුමියගේ අත්දැකීමට පත් වෙනවා කියලා. ඒ මොහොතේම මට මගේ බඩේ ලොකු වේදනාවක් වගේ ඇති වුණා. ඊට පස්සේ වෛද්‍යවරු කියලා තිබුණා ඔබ පිළිසිඳගෙන සිටිනවා කියලා. විවාහ ජීවිතයට පත් වෙලා වසර 23කට පස්සේ ඇයට පිරිමි දරුවෙක් ලැබුණා. පස්සේ පවුලම පැමිණියා. අය ජේසුස් වහන්සේවත් අදහාගත්තා. ඒ දරුවාව ක්‍රිස්තියානි කළෙත් මමයි. ඒ පවුලම ජේසුව වැළඳගත්තා. ස්වාමීන් වහන්සේ වයස අවුරුදු 46 දී ඒගේ කුස ආශිර්වාද කළා. මේදී අපිට කියනවා ලූක් තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 1:37 දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. උන්වහන්සේට කරන්නට බැරි දෙයක් නෑ. මෙන්න මේ විශ්වාසය තුළ තමයි අපේ ජීවිත රැඳිලා තියෙන්නේ. අපි දන්නවා
විවාහ ජීවිතයට පත් වුණාම දරුවෙක් නැති වුණාම මොනතරම් අසරණ වෙනවද කියලා. හැබැයි එක දෙයක් මට ඔබට කියන්නට තියෙනවා. ඒ තමයි දැන් මම අවුරුදු 20 ගානක ඉඳලා මේ පෞල් උපදේශන සේවයේ නියැලී සිටින පියතුමෙක් හැටියට හුඟක් අය පැමිණිලා තියෙනවා මල් ළඟට මේ ආශිර්වාද කර ගැනීම කරන්න. ආශිර්වාද කරන්නේ මම නෙමෙයි ජේසුයි. මම ජේසුගේ නාමයෙන් තමයි ආශිර්වාද කරන්නේ. හුඟක් අයව මේ කුරුසේ තියලා යාඥා කරද්දී මට තේරිලා තියෙනවා. බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමයි මම ඒ අයට ප්‍රකාශ කරලා තියෙන ඒ දේ. ඒ අයගේ මේ ඩිම්බ මෝරන් නැති ප්‍රශ්නයක්. පස්සේ මම පොඩ්ඩක් ඔය ගැන ටිකක් හොයලා බැලුවා. ඇයි මේ කිහිප දෙනෙක්ම මේ වගේ පැමිණෙනවා මේ වගේ කුරුස තියපුවම මේ දේ තේරෙනවා. අද අපේ මේ තරුණ පරම්පරාවල් තුල තරුණ යුවල් තුල තියෙනවා මහා අමුතුම මානසිකත්වයක් තියෙනවා. ඒ තමයි අපි විවාහ වුණාට පස්සේ අපි දැම්මම දරුවෙක් හදාගන්න ඕනේ නැහැ. අපි ටිකක් කල් ගෙහිල්ලා අවුරුදු 5-6ක් ගෙහිල්ලා අපේ දරුවෙක්ව හදාගන්න. මේක රහසක් නෙමෙයි. ඉතින් හුඟක් අය විවිධ උපත් පාලන ක්‍රම පාවිච්චි කරනවා ඒ සඳහා. මේ දේ කියන්නට ඕනේ. ඇතැම් අවස්ථාවලදී පාවිච්චි කරන දේවල් සදා කාලයටම තමුන්ගේ කුසට දරුවෙක් පිහිටන්නේ නැති තත්වයක් පවා උදා වෙන්නට පුළුවන්. ඩිම්බ මෝරන්නේ නැහැ. ඒ මෝරන්නට ඉස්සෙල්ලා ඒවා සම්පූර්ණයෙන්ම පිට වෙලා යනවා. ඉතින් කාලයක් තිස්සේ මේ අය මේ දේවල් කරනවා. කරපුවාම මේ මුල් කාලේදී විවාහ වෙලා මේ පළවෙනි අවුරුදු කිහිපයේදී ඒ අයගේ මානසිකත්වයත් මොකද්ද? මානසිකත්වය තමයි දැම්මම අපිට දරුවෙක් එපා. දරුවෙක් ඕනේ නැහැ. දරුවෙක් අවශ්‍ය නැහැ. දරුවෙක් පිළිසඳ ගත්තත් ඒ දරුවව නැති කරගන්නයි බලන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? මේ සිස්ටම් එකට මනසට මානසිකත්වයට ඇතුළත් වෙනවා මට දරුවෙක් අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? දරුවෙක්ව දැන් අවශ්‍ය වුණත් අමුන්ගේ සිස්ටම් එක සූදානම් නැහැ දරුවෙක් දෙන්න. ඇයි ඒ? මානසික ක්‍රියාවලිය බයොලොජිකල් ක්ලොක් එක අරගෙන බලපුවාම එතනින් ඒ සිස්ටම් එකට ඇතුළත් වෙලා ඉවරයි. මට දරුවෙක් එපා, මට දරුවෙක් එපා, මට දරුවෙක් එපා. ඊට පස්සේ කාලාන්තරයක් තිස්සේ මේ වගේ විවිධ බේත් වර්ග පාවිච්චි කරලා උපත් පාලන ක්‍රම යොදලා අවසානයේදී දැන් දරුවෙක් අවශ්‍යයි, දරුවෙක් හිටින්නේ නැහැ. ඊ දෙනෙක් එනවද ගර්භාෂයේ විවිධ අක්‍රමිකතාවයන්ට ගොදුරු වෙච්ච අය. ප්‍රේමාන්ත සහෝදර සහෝදරියන් හොඳට මතක තියාගන්න. මම එදත් කිව්වා child is the binding force of the family. දරුවෙක් තමයි පවුල බන්දලා තියන්නේ, එකට බැඳලා තියන්නේ. දරුවෙක් නැතුව ගිහිල්ලා තමයි අද මේ විවාහ වෙලා පළවෙනි අවුරුදු කිහිපයේදී බොහොම කෙටි අවුරුදු කාලයකින් දික්කසාද බව පත් වෙන්නේ. ඇයි? දරුවෙකුත් නැහැ, වගකීමකුත් නැහැ. ඉතින් මේ අය අද ගොඩක් තරුණ පවුල් දික්කසාද වීමට හේතු වෙලා තියෙනවා නේද? එනිසා මේ දේ අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත්. ගීතාවලියේ 127 3 වෙනි පදේ අපිට කියන්නේ මේකයි. දරු සම්පත සමිදානන්ගෙන් ලැබෙන ඉමහත් ආශිර්වාදයක්, දායාදයක්. ඒක සම්පතක්. ඒ නිසා තමයි අපි කියන්නේ දරු සම්පත කියලා කියන්නේ ඒකයි. සම්පතක්. ඒ සම්පත නැති කරගන්නට එපා. ඒ සම්පත විනාශ කරගන්නට එපා.
එහෙම විනාශ කරගත්තම සිතුවිලි තුලින් මේ දේ විනාශ කරගත්තම ඔබේ සිස්ටම් එකෙන් මේ දේ විනාශ කරගත්තම තමුන්ට අවශ්‍ය මොහොතේදී දරුවෙක් නැහැ. අද දරුවෙක් නැතුව මොන තරම් දුක් විඳිනවද පවුල්. එක පැත්තකින් සමහරක් අය දරුවන්ව නැති කරලා දානවා. අනිත් පැත්තෙන් සමහරක් අය දරුවෝ ඉල්ලලා අඬනවා. ඊළඟ කාරණේ තමයි මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද මගේ අත්දැකීම අනුව මේ උපදේශනය කරන නිසා මට මුණ ගැහිලා තියෙනවා යාඥා කරද්දී පිරිමි පාර්ශවයන්ගේ ඒ කවුන්ට් එක හොඳටම අඩු වෙලා තියෙනවා. දරුවෙක් උපද්දවන්නට බැරි තත්වයකටපත් වෙලා තියෙනවා. ඊට හේතු වෙලා තියෙන්නේ මොනවද? හුඟක් අය මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අවුරුදු ගණනාවක් තිස්සේ මේ අයගේ මේ ශක්තිය දුර්වල වෙලා හීන වෙලා දැන් දරුවෙක් පිහිටන්නේ නැති තත්වයටපත් වෙලා දෙවියන්ට දොස් කියලා වැඩක් නැහැ අපිට දරුවෙක් දුන්නේ නැහැ කියලා දරුවෙක් නැති වෙන තරමට තත්වයට ඒ පවුල පත් කරගත්තොත් ඒකට දෙවියෝ පලි නැහැ. එනිසා විවාහ ජීවිතයට පත් වුණාට පස්සේ දෙදෙනා තුලම මේ කැමැත්ත අවශ්‍යයි. දෙදෙනා තුලම මේ ආශාව අවශ්‍යයි. යාඥාව අවශ්‍යයි අපිට දරුවෙක් දෙන්න දෙවියනි කියලා. ඒ ආශාව තුල තමයි දරුවෙක්ව හදන්නටත් ඕනේ. දරුවෙක්ව ගොඩනගන්නටත් ඕනේ. අහම්බෙන් කුසට ආපු දරුවෙක්ව නෙමෙයි. දුටහට කුසට ආපු දරුවෙක්ව නෙමෙයි. දෙදෙනාගේම ආශාවෙන් ආදරයෙන් ඒ පිළිසඳ ගැනීමක් සිදු කරන්නට ඕන. ඒක බලපානවා දරුවගේ ජීවිතයට. එනිසා අද ස්වාමින් වහන්සේ අපිට පේනවා මේ සෝභාරංචිය තුල බලන්න එලිසබෙත් තුමිය දැන් දේව මාතාන් වහන්සේ කිසිදු පුරුෂයෙකුගේ සම්බන්ධකමක් නැතුව පිළිසඳ ගත්තා. දේව මාතාන් වහන්සේ අහනවා මේ දේ කොහොමද මට වෙන්නේ? මම කිසිම පුරුෂයෙක් එක්ක සම්බන්ධ වුණේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ අනාවරණය කරනවා බලන්න ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුත්‍රයෙකු පිළිසඳ ගන්නවා. වඳයයි කී ඇයට දැන් සවෙනි මාසයයි. වඳයයි කියලා එයාව සඳහන් කළේ දැන් මෙන්න පුතෙක් පිළිසඳගෙන සිටිනවා. මේ දෙදෙනාගේම හමුව තුළ මේ කුසේ සිටින දරුවන් ඉපෙලෙන්නට පටන් ගන්නවා. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඊළඟ කාරණය තමයි දැන් අපි මගේ අත්දැකීම අනුව හුඟක් අය දරුවන් නොසිටි අය ඒ අයට අවුරුදු ගණනාවකට පසුව මේ දරුවන් ලැබිලා තියෙනවා. මං එවැනි අයට දෙන ඊළඟ අභ්‍යාසය තමයි යාඥාවේ ජීවිතය. යාඥාවේ ජීවිතය. මං ඒ අයට නිරන්තරයෙන්ම දෙන දේව වචනයක් තමයි ආබ්‍රහම් සහ සාරාගේ අත්දැකීම වගේම සුදෝ බයිබලයේ තියෙන ඒලි හන්නාගේ අත්දැකීම ඒ වගේම එලිසබෙත් තුමියගේ අත්දැකීම නිරන්තරයෙන් මේ දේවල් කියවලා හැම තිස්සෙම සුබවාදී සිතුවිලි සිතට ගන්න. දෙවියන් වහන්සේ මගේ කුස ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ මට දරුවෙක් දෙනවා. දරුවෙක් දෙන්නට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට කියලා මං කීප දෙනෙකුට කියලා තියෙනවා. මොකද හුඟක් අය ඒක මානසිකව බලපානවා. මනසට බලපානවා, තමුන්ගේ සිස්ටම් එකට බලපානවා. හැමදාම නැගිට මොහොතේ ඉඳලාම කනස්සල්ලෙන් ඉන්නේ මට දරුවෙක් නැහනේ, මට දරුවෙක් නැහනේ, මට දරුවෙක් නැහැ. ඊට පස්සේ වෙන අයගේ දරුවෝ දකිද්දී ඊර්ෂ්‍යා කරන්නට පටන් ගන්නවා. සමහරක් අය තමුන්ගේම සහෝදර සහෝදරයන්ට වෛර කරන්නටත් පටන් ගන්නවා. මම ඒකට දීලා තියෙන අභ්‍යාසයක් තමයි හැම දවසකම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. ඔබ වහන්සේ මට දරුවෙක් දීලා නැහැ. නමුත් මම ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. මම විශ්වාස කරනවා ඔබ වහන්සේ මට දරුවෙක් નિયમિત කාලයේදී දෙනවායි කියලා. નિયમિત කාලයේදී
ඒ දරුවව දෙනවා. දැන් මේ වචනේ තමයි දේව මාතාන් වහන්සේට දුන්නේ. નિયમિત කාලයේදී දරුවව බිහි කරනවා. ඒ નિયમિત කාලය මගේ කාලය නෙමෙයි. ඒ નિયમિત කාලය දෙවියන් වහන්සේගේ කාලයයි. අනේ ඒ නිසා යාඥාව තුළ ශක්තිමත් වෙන්න. දෙදෙනාම එකට එකතු වෙලා යාඥා කරන්න. දෙදෙනාම එකට එකතු වෙලා යාඥා කරන්නේ වෙනුවෙන්. ඒ දේ ඊටමත් වැදගත් වෙනවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය. මොකද මම ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි මේ විශ්වාසය කෙනෙක්ගේ විශ්වාසයේ ජීවිතයේ බිඳ වැටුනම අපි දන්නේ නැහැ ඊට පස්සේ ඒ කෙනාගේ මුළු අධ්‍යාත්මයම කඩා වැටෙන්නට පටන් ගන්නවා. අපිට ස්වාමින් වහන්සේ කියන්නේ ඒකයි. උන්වහන්සේ දෙස බලන්න. දැන් ඔබේ ගීතාවලියේ 34 අපිට ප්‍රකාශ කරන්නේ ඇයි? එතුමන් දෙස බලන්න ප්‍රීතියෙන් බැබලෙන්නේය. ඔහුගේ මුහුණ කවදාවත් ලැජ්ජාවෙන් නඳුරු වෙන්නේ නැහැ. හුඟක් අය ඔබට ලැජ්ජාවට පත් කරන්න පුළුවන් කෝ දරුවෙක් නැද්ද? ඕගොල්ලන්ට දරුවෙක් නැහැ නේද? දැන් මේ වගේ අය දැක්කම සමහරක් අය බොහොම පහසෙන් මේ අය මනසින් වටන්නට උත්සාහ කරනවා. ඕගොල්ලන්ට තාම දරුවෙක් නැහැ නේද? ඒ කියන ස්වරූපයෙන්ම ටෝන් එකෙන්ම තේරෙනවා මේක මේ යහපත් චේතනාවකින් යහපත් සිතුවිල්ලකින් නෙමෙයි කියන්නේ. එයාව තවත් මනසින් වටන්න. ඒ වෙනුවට තව කෙනෙකුට කියන්න පුළුවන් නම් අනේ මම පූජාවට ගියාම මම මෙහෙවල් වලට ගියාම පීතුමන් නිතරම කියනවා මේ දරුවන් නැති අය වෙනුවෙන් යාඥා කරනවා. සෙත් FM එකෙන් මං අහනවා මං ඔයාව මට මතක් වෙන්නේ මං ඔයාව වෙනුවෙන් යාඥා කරනවානේ. මෙහෙම කියන්න කීයෙන් කී දෙනාද? සමහරක් අය එයාව තවත් මනසින් වටන්නට මොකද කරන්නේ? උගලන්ට තාම දරුවෙක් නෑ නේද? මම ප්‍රේමවන්ත සහෝදරවරුනි අපි කවදාවත් වැටිච්ච කෙනෙක්ව තවත් වටන්නට යන්නට එපා. ඒ අය ලොකු වේදනාකාරී අත්දැකීම් තුළ ඉන්නවා. සමහරක් අයව එයම හේතු වෙලා තියෙනවා දික්කසාදයට පවා. අනිත් අයගේ ප්‍රතික්ෂේපයට පවා ඒක හේතුවක් වෙලා තියෙනවා. හැබැයි උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තියන්න. මම ඒ අයටත් දෙන අවවාදය තමයි උන්වහන්සේ අපිට එදා ව්‍යාපාරිකයන්ගේ දිනේදී බොහොම ලස්සන වගන්තියක් දුන්න ද්විතීය නීති සංග්‍රහය. උන්වහන්සේ දුන්න 31 6 වෙනි වගන්තිය. 31 6 වෙනි වගන්තිය. මොකද උන්වහන්සේ කියන්නේ? ද්විතීය නීති සංග්‍රහයේ Deuteronomy chapter 31st verse 6 ශක්තිමත්ව ධෛර්ය සම්පන්නව සිටින්න බිය නොවි තැතිගෙන ඉන්න ඔබ සමග යන්නේ ඔබේ දෙවි ස්වාමින් වහන්සේය. උන්වහන්සේ ඔබ අතරමන් නොකරනසේක ඔබ අත් නොහරිනසේක. උන්වහන්සේ ඔබ අතරමන් නොකරනසේක ඔබ අත් නොහරිනසේක. එංගලන්තයේ සිටින මගේ මිත්‍රයෙක් මට ෆෝන් එකෙන් WhatsApp වලින් ඡායාරූපයක් එව්වා. ඔහුගේ නිවසේ ඔහු මේ YouTube එක හරහා මේ දේශනාවල් ඔක්කොම අහනවා. නිවසේ යාඥා කරන තැන ලොකුවට print කරලා මේ ද්විතීය නීති සංග්‍රහයේ 31 6 ගහලා කියනවා පාද හැම දවසකම මේ වචනෙන් මම ශක්තිමත් වෙලා තමයි මගේ දවස ආරම්භ කරන්නේ. මට හරි සන්තෝෂ හිතුණා. මේ මම කියන්නේ මම ප්‍රකාශ කරන්නේ මගේ වචනයක් නෙමෙයි. ස්වාමින් වහන්සේ මට දෙන අනාවරණයක් තමයි මම ඔබට දෙන්නේ. ඒ අනාවරණය නිකම්ම මට ලැබෙන්නේ නැහැ. මම හැමදාම උදේ පාන්දර 4ට නැගිටින්නේ. නැගිටලා පැය 2ක් යාඥා කරනවා.
දැන් මේ YouTube හරහා මේ මෙහෙය ඔබට ලබා දෙන්නට පටන් ගත්තට පස්සේ දැන් මේ පාන්දරත් සමහරලාට දකින ඔන්ලයින් තියෙනවා. ඒ දැන් හුඟක් විදේශ රටවල ඉන්න අය ඒ වෙලාවෙත් කතා කරන්නට පටන් අරගෙන තියෙනවා. මම මොකද පාන්දරම නැගිටින්නේ. එතකොට මට දුරකථනයෙන් මට ඩිස්ටර්බ් වෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේත් එක්ක මම ගනුදෙනු කරුවේ නැත්නම් උන්වහන්සේත් එක්ක මම සම්බන්ධ වුණේ නැත්නම් මගේ වචන මට ඔබට දීලා වැඩක් නැහැ. කිසිම ප්‍රයෝජනයක් නැහැ. දෙවියන් වහන්සේ මට හැකියාවක් දීලා තිනවා, දක්ෂතාවල් දීලා තිනවා. ඒ හැකියාවන් දෙන්න පුළුවන් ඔබට. ඒවා කිසි ප්‍රයෝජනයක් නැහැ. හැබැයි ඒ හැකියාවලුත් එක්ක උන්වහන්සේගේ වචනය තමයි දෙන්නට ඕනේ. ඉතින් මේ වචනය අපේ ජීවිත උන්වහන්සේ බලන්න කොයිතරම් ශක්තිමත් කරනවද. අද දරුවෙක් නැතිව මානසිකව ඇදවැටලා ඇති ඔබ. අධ්‍යාත්මිකව පවා ඇදවැටලා ඇති. සමහරක් අය යාඥා කරන එකත් නතර කරලා ඇති. වැඩක් නැහැ. කොතනට ගියත් කොච්චර බාරහාර වුණත් කෝ අපිට තාමත් දරුවෙක් නැහැ කියලා. බලන්න උන්වහන්සේ දෙන ශක්තිය මේකයි උන්වහන්සේ කියන්නේ. දැන් මේ වචනය ස්වාමීන් වහන්සේ දුන්නේ කාටද? මේ වචනේ ස්වාමීන් වහන්සේ දුන්නේ කාටද? මේ වචනේ ස්වාමීන් වහන්සේ දුන්නේ ජෝසුවාට. ජෝසුවා පසුබට වුණා මෝසෙස්ගෙන් පස්සේ මේ කාර්යයට අත ගහන්න. මොකද ජෝසුවා දැක්කා මෝසෙස්ට ජනතාව දුන්නු වද වේදනා. මෝසෙස්ව මරාගෙන කන්න ගියා. ඔහුට බැන වැදුනා. ප්‍රතික්ෂේප කළා. දෙයියනේ මම මෙහෙම ජනතාවක් එක්කද මේ මෝසෙස්ගෙන් පස්සේ මේ ජනතාව අරගෙන පොරොන්දු දේශය කරා යන්නේ. ඔහු පසුබට වෙනකොට තමයි ස්වාමීන් වහන්සේ මේ වචනය දුන්නේ. ශක්තිමත්ව ධෛර්ය සම්පන්නව සිටින්න. බිය නොවී තැති නොගෙන ඉන්න. ඔබ සමග යන්නේ ඔබේ දෙවි ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ ඔබ අතරමන් නොකරනසේක. ඔබ අත් නොහරිනසේක. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අපිට මේ වචනය කියද්දි එච්චර දැනෙන්නේ නැහැ. හිතන්න අවුරුදු 40ක් තිස්සේ කිසිම හවුහරණක් නැතිව ඊශ්‍රායල් ජනතාව මිස්රයේ ඉඳලා පොරොන්දු දේශේ කරා යනකොට මේ ජනතාවගේ අත්දැකීම මොන වගේ භයානක අත්දැකීමක්ද කියලා. එතකොට මේ ජනතාව ගෙනියන්නට බාර දුන්න මේ තරුණ නායකයෙකුට යෝෂුවා කියන. ඔහු බයේ තැතිගෙන පැත්තකට වෙලා ඉන්න ගියේ. අන්න ස්වාමින් වහන්සේ ඔහුව ශක්තිමත් කරනවා. මේ වචනේ ඔබත් ලියලා තියාගන්න. අද ඔබේ ජීවිතේ කඩා වැටිලා ඇති. ඔබේ ජීවිතය අසරණ වෙලා ඇති. ඔබේ ජීවිතයේ ප්‍රශ්න ගොඩක ඇති. පැටලුණු නූල් බෝලයක් වගේ ඇති. මේ ස්වාමීන් වහන්සේගේ වචනය තුල ශක්තිමත් වෙලා ඉන්න. පසුබසින්නට එපා. ජීවිතයට මුහුණ දෙන්න. අභියෝග වලට මුහුණ දෙන්න. ප්‍රශ්න වලට මුහුණ දෙන්න. මන්ද උන්වහන්සේගේ වචනය තුල උන්වහන්සේ කියන්නේ ඔබ තනියම නෙමෙයි යන්නේ. මම ඔබත් එක්ක ඉන්නවා. මම ඔබව අතරමං කරන්නේ. එසේනම් අපව අතරමං නොකරන ස්වාමීන් වහන්සේ උන්වහන්සේවම අපිට දුන්නා. රාය දිවා පුරා වැඩහිඳ අපිට සුවය දෙන්නේ උන්වහන්සේ. අපිව ධෛර්යමත් කරන්නේ උන්වහන්සේ. අපිවත් නොහරින්නේ උන්වහන්සේ. එසේනම් ඒ සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේව අප මැදට කැඳවා ගනිමු. රාය දිවා පුරා වැඩහිඳ අපිට සුවය දෙන්නා වූ ස්වාමින් වහන්සේට අපි මේ මොහොතේ බාර කරමු. බිඳුණු සිතට සහනය දෙන්නේ උන්වහන්සේ. උන්වහන්සේව අප මැදට අපි කැඳවා ගනිමු. අපි ගායනා කරමු. මං ආදරේ ජේසුස් ගීතිකා පොතේ ගීතිකාංක 20.
රැදිවා පුරා වැඩහිඳ සැමට සෙත සදා ජීවිතේ බෙදාදුන්නේ කුරුසියේදා ශ්‍රීලයයි කයයි නිරතුරු සුවය දෙන සදා දිව්‍යාශ්‍රී පූපෙනී වඳිමු දොහොත් නාගා කැඩුණු බිඳුණු සිතට සුවය දෙන්න ජේසුනේ සුවය පතා යදින සැමට සුවය ජේසුනේ ජීවිතේ එපා වෙලා තනි සත්‍යද ජීවනය ඔබම වේ මාර්ගයද සත්‍යද ජීවනය ඔබම වේ දිවා දෙකේ වැඩ සිටමින් අපට සුවය දෙන ජේසුනි සිත මගේ හඬා වැළපෙයි ණය බරින් පිරී අනදරද දිනින් දින හිස උඩින් සහනයද ඔබෙන් පමණයි යැපෙමි ඔබ මතේ පිහිටවන්න ජේසුනේ පාපි අප වෙතේ පිහිටවන්න ජේසුනේ වහන්සේට බාර කරමු මේ මොහොතේ සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේට බාර කරමු. විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණනාවක් කියක් තවමත් දරුවන් නැමැති වාසනාව සිටිනයි. එදා සාරාට දරුවෙක් දුන්න ඔබ වහන්සේ, හන්නාට දරුවෙක් දුන්න ඔබ වහන්සේ, එලිසබෙත්ට දරුවෙක් දුන්නා වූ ඔබ වහන්සේ ඒ හැම කෙනෙකුගේම කුස ආශිර්වාද කරන්න ජේසුනි. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි යන අත්දැකීමට ගෙනෙන්න. ඒ පවුල් දරු පලින් ආශිර්වාද කරන්න. දරුවන් පිළිසිඳගෙන සිටින අය නිරෝගී දරු උපතක් මෙලොවට බිහි කරන්නට පිහිට වෙන්න ජේසුනි. අද දවසේදී විශාල පිරිසක් දුරකථන ඇමතුම් මාර්ගයෙන් කතා කළා. සෙත් FM ගුවන් විදුලිය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන හුඟක් අය. එසේ දරුවන් නොමැති අය, විදේශ රටවල හුඟක් අය ඉන්න එවැනි තත්ත්වයට පත් වෙච්ච අය. අම්මා කෙනෙක් අඬා කියනවා, "ෆාදර්, මට දරුවන් 4 දෙනෙක්ම පිහිටලා හිටියා. ඒ ස්වභාවිකමේ දරුවන් මාස කිහිපයකින්ම ගබ්සා වෙලා යනවා.
ඇයි මට දෙයියෝ දරුවෙක් දෙන්නේ නැත්තේ කියලා. මං කිව්වා බය වෙන්නට එපා. අද දවසේදී ඔබ වෙනුවෙන් බලගත් ලෙස යාඥා කරනවා. සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේට බාර දෙන්න. අද උදෑසන පැමිණියා මුන්නක්කරේ මීගමේ ප්‍රදේශයේ පවුලක්. පුංචි දරුවෙක් මාරගම පිළිකා රෝහලේ ලේ පිළිකාවකින් ලියුකේමියා රෝගයෙන් පසු වෙනවා. අපි ඒ දරුවව බාර දෙමු. ජේසුගේ අමිල ශ්‍රී රුධිරයෙන් අංශු මාත්‍රයක් ඒ දරුවගේ ශරීරයේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළත් කරලා ඒ දරුවාට සුවය දෙන්න ජේසුනි. ඔබ වහන්සේ බාලයන් මා වෙතට එන්නයි පවසමින් ඒ දරුවන්ට ආශිර්වාද කළා. මේ දරුවවද ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඒ පවුලට සැනසීම දෙන්න, සුවය දෙන්න. විසි ආබාධ තුල සිටින අය, ඇස්වල ආබාධ තුල සිටින අය, අපි මහන්සි තත්වයන්ගෙන් පෙළෙන අය, කොන්දේ ආබාධ තුල සිටින අය, ගර්භාෂයේ විවිධ අක්‍රමිකතාවන් තුල සිටින අය, දියවැඩියා රෝගීන්, ආන්ත්‍රයිටිස්, වෙරිකෝස් වෙන්ස්, ગેස්ට්‍රයිටිස්, සෙලුලයිටිස් වැනි රෝග, පාකින්සන් රෝගයෙන් පෙළෙන අය, ඩිමෙන්සියා රෝගයෙන් පෙළෙන තාත්තා කෙනෙක් අපි බාර කරනවා. ඇසේ ශල්‍ය කර්මයට ගොදුරු වී සිටින තාත්තා කෙනෙක්, ඒ ඇහැට සුවය දෙන්න ජේසුනි. ඇට මිදුළු වල පිළිකාවකින් පෙළෙන කෙනෙක්, ඒ සෑම කෙනෙක්ම අපි බාර කරනවා ස්වාමී. මේ භයානක වෛරසයට ගොදුරු වී රෝහල් ගත වී සිටින අය, අපි ඔබ වහන්සේගේම දෑතේ තබනවා ස්වාමී. අද හුඟක් ව්‍යාපාර බංකොලොත් වෙලා අඩපණ වෙලා තියෙනවා. විශේෂයෙන්ම විවිධ ක්ෂේත්‍රයන් තුළ හැම ක්ෂේත්‍රයකම පාහේ අද ලොකු කඩාවැටීමක් තියෙනවා. අපි විශේෂයෙන් යාඥා කරමු. මේ ආර්ථිකය හැඩ ගැසිලා විශේෂයෙන්ම සවුන්ඩ්ස් කරන අය, ඒ අයට යන්නේනම නැති වෙලා තියෙනවා. ඒ වගේම උත්සව සම්බන්ධයෙන් ඒවා කටයුතු කරන අය, ජේසුනි ඔබ වහන්සේගේ දෑතේ තබනවා. ඔබ වහන්සේගේම දෑතට බාර කරනවා මේ සියල්ල. ඔබ වහන්සේට පුළුවන් ස්වාමිනේ අපේ දැනතෙන් කඳුළු පිස්ස දමන්න. ඒ අම්මලාගේ දෙනතිනේ පවුල්වල දෙනතින් කඳුළු පිස්ස දමන්න ජේසුනි. පිස්ස දමනු මැන සමිඳුනි අපේ දුක් කඳුළු. මට පසු ඔබ කියන්නේ පිස දමනු මැන සමිඳුනි අපේ දුක් කඳුළු. 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 අපි මේ මොහොතේ උන්වහන්සේගේ දෑතේ තබමු. අද රැකී රක්ෂාවල් නැමැතිව බොහෝ පෞල් ජීවිත කඩා කප්පල් වෙලා තිබෙනවා. ඒ වගේම තමුන්ට ලැබුණු දරුවාව හරියට හදාගන්නට බැරිව ඒ දරුවන්ගේ ජීවිත විනාශ වෙච්ච අය අනන්ත අප්‍රමාණ අපේ සමාජයේ සිටිනවා. අපි හැම පවුලක් වෙනුවෙන්ම යාඥා කරමු. විශේෂයෙන්ම බේබදුකම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පෞල් ජීවිත විනාශ වෙලා තියෙනවා. ජේසුනි අපේ වහන්සේගේම දෑතේ තබමු. ඒ පෞල් වලින් ඒ කඳුල පිස දමලා ඔවුන්ට සැනසීම දෙන්න ජේසුනි. පිස දමනු මැන සමිඳුනි අපේ දුක් කඳුළු. පිස දමනු මැන සමිඳුනි
අපේ දුක් කඳුළු පිසදමනු මෙන සමීදුනේ අපේ දුක් කඳුළු පිසදමනු මෙන සමීදුනේ අපේ දුක් කඳුළු. අපි මේ මොහොතේ බාර කරමු සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේට. විවාහ ජීවිතයට පත් වෙලා තවමත් දරුවන් නොමැති ඒ අය ඔබගේ මනසට එනවනම් මේ මොහොතේ සිහියට නගා ගන්න. මේ මහඟු ආශිර්වාදය තුළ අපි උන්වහන්සේගෙන් ප්‍රාතිහාර්යයක් ඉල්ලා සිටිමු. මන්ද උන්වහන්සේ අපිට පොරොන්දුවක් දීලා තිබෙනවා. ඔබ මාගේ නාමයෙන් අයදින කවර දෙයක් වුවද මම ඔබට දෙන්නෙමි කියලා. සුදෝ ස්වාමිනී මේ සෑම අයදීමක්ම අපි ඔබ වහන්සේ ඉදිරියේ තබනවා ස්වාමී. අපි ඔබ වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාර්යයක් ඉල්ලලා මොරගසනවා ස්වාමිනී. ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබකින්. ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබකින්. දරු සම්පත් නොලබා අසරණ අය උදෙසා දරු සම්පත් ලැබ දෙන ලෙස ඉහලින් ඔබේ අභිමතය පතා ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබකින්. ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබකින්. සමීදුනි ඔබකින්. සමීදුනි ඔබකින්. උන්වහන්සේ ස්වර්ගෙන් පූපයවුනට දෙවවදාලසේක. සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ත්‍රිඑක මහෝත්තම දෙවි පියාණනි ඔබ වහන්සේ දිවා කාලයේ වලාකුලක් මෙන්ද රාත්‍රී කාලයේ ගිනි ටැබක් මෙන්ද වැඩ සිටමින් ඔබ වහන්සේගේ ජනතාව සෑම විපතකින්මද සෑම ව්‍යසනයකින්මද වසංගත හා ලෙඩ රෝගවලින් රැකගත්තාසේ අපවද රැකදුන මැනව. දේව සම්මුඛේ ජීවත් වෙමින් දේවවර ප්‍රසාදයෙන් පූර්ණ වූ ජීවිත ගත කරන්නට අපට පිහිටුව මැනව. මේ චතාරික භාවනාව තුළ සැබෑ මනසාපනයක් තුළින් වතනව සිත ඉරාගෙන ඔබ වහන්සේ වෙත පැමිණෙන්නට බැහැපත් සිතක් අපට දුන මැනව. සුදෝ ස්වාමිනී විවාහ ජීවිතයට පත්ව තවමත් දරුවන් නොමැති අසරණ පවුල් වෙත ඔබ වහන්සේම කරුණාපා දරු සම්පතින් නොවුන් පූර්ණ කරන්නට කරුණා කළ මැනව. ක්‍රිස්තුනී අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ආමේන්.
දුබල වූ අපව මුදන්නා වූ අපට සුවය දෙන්නා වූ ශක්තිමත් කරන්නා වූ සුදෝ ස්වාමිනී මේ මහඟු ආශිර්වාදය සමගම ඔබ වහන්සේට බාර කරනවා දරුවන් මැති වාසරණව සිටින හැම පවුලක්ම ඔබ වහන්සේ මේ දිව්‍ය සප්‍රසාදී ආශිර්වාදය තුල ආශිර්වාද කරන්න ජේසුනේ දුබල වූ අප මිදුවේ ඔබයි අමිල වූ ශ්‍රීලෙන් සුවසහනයේ සමිදානනේ ඔබ හට පැසසුම් වේ සුවසහනයේ සමිදානනේ ඔබ හට පැසසුම් කරදර බාධක මැද්දේ අප ඔබ වෙත එන්නේ ඔබගේ සුවසහනයේ ආදරයයි අපට සුවය දෙන්නේ ඔබගේ සුවසහනයේ ආදරයයි අපට සුවය දුබල වූ අප මිදුවේ ඔබයි අමිල වූ ශ්‍රීලෙන් සුවසහනයේ සමිදානනේ ඔබ හට පැසසුම් වේ සුවසහනයේ සමිදානනේ ඔබ හට පැසසුම් අප සැම රැක දෙන ස්වාමිනී ඔබ අප ආලෝකේ බාරයි අප සැම ඔබගේ දෑතට සුවසහනයේ සමීදේ බාරයි අප සැම ඔබගේ දෑතට සුවසහනයේ දුබල වූ අප මිදුවේ ඔබයි අමිල වූ ශ්‍රීලෙන් සුවසහනයේ සමිදානනේ ඔබ හට පැසසුම් වේ සුවසහනයේ සමිදානනේ ඔබ හට පැසසුම් සියලු දෙනාම සාන්ත කුරුසේ ඩාලමින් අපි සතරයන් අපලවා දේව අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රින්තු සාන්තුගෙත් නාමෙන් ජිස් පිටයි